නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සම්බ පාපස්ස අකරණං කුසලස්ස සම්පදා සචිත්ත පරියෝදපනං ඊතං බුද්ධාන ශාසනං තේරාසනේ වැඩ සිටින ඔටාවා බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපතීශ්වර අප ගුරු දේවෝත්තම අවසරයි ආචාර්ය වරස්මුල්ලේ සිරිසුමනාභිධාන අතිගෞරවනීය නායක හාමුදුරන් වහන්සේගෙන් අවසරයි. අද ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට සහභාගී සිටින වාසනාවන්ත ගුණගරුක පින්වතුනේ, මෙම ධර්ම දේශනාව සඳහා අප වෙත ආරාධනා කරනු ලැබුවේ නාමල් මහත්මාත් නිලුෂිකා මහත්මියත් දෙපළගේ දෙමව්පියන්ට පින් පැමිණීමේ බලාපොරොත්තු ඇතිව නාමල් මහත්මාගේ මෑණියන්ටත් ඒ වගේම නිලුෂිකා මහත්මියගේ පියාණන්ට පින්දීමත් ඒ දෙපළගෙම සජීවත් වන මාපිය දෙපළට ආශිර්වාද කිරීම කියන පෙරදරි කරගෙනයි මේ ධර්ම දේශනාව පවත්වන්නේ. ඒ වගේම මට මේ මාතෘකාව ලබා දීමේදී පෙනී ගිය කරුණක් තමයි මේ නාමල් මහත්මයාත් නිලුෂිකා මහත්මියත් දෙපළ ගැඹුරු ධර්මය පිළිබඳව බොහොම ගවේෂණය කරමින් කටයුතු කරන දෙපළක් කියන එක. ඒ නිසා වෙන්නට ඕන මට මාතෘකාවක් ලබා දෙන්නේ ත්‍රි හේතු ප්‍රතිසන්දිය ඇතිව ඉපදීමට අප කළ යුතු කාර්යයන් මොනවද කියන දේ පිළිබඳව ධර්මයේ දේශනා කරන්න කියලා. පින්වතුනේ, ඔබ ත්‍රි හේතු ප්‍රතිසන්දිය ඇතිව උපදින්න සිතන එක ඉතාම වැදගත්. මම ගාථාවක් දේශනා කළා. මේ ගාථාව හැමෝම අර්ථය දන්න ගාථාවක්. සබ්බ පාපස් සකරණං කිව්වම දන්නවා. ත්‍රි හේතු ප්‍රතිසන්දියක් ඇතුව උපදින්න කල්පනා කරන කෙනෙක් පළමුවම කළ යුතු කාර්යය වන්නේ පවක් කියලා ඔබ දන්න දැනෙන සොයසයා පව් කියන්නේ මොනවද කියලා එය නොකර සිටීම. සොයසයා කරන එක නෙවෙයි, නොකර සිටීම. ඔය එක ලක්ෂණයක් ත්‍රි හේතු ප්‍රතිසන්දියක් ඇතුව උපදින්න කටයුතු කරන අය. කුසලස්ස උපසම්පදා. කුසලයක් කියන්නේ මොකක්ද? අන්න කිං කුසල ගවේෂීව, කිං සත්‍ය ගවේෂීව කටයුතු කිරීම තවත් ලක්ෂණයක් ත්‍රි හේතු ප්‍රතිසන්දිය අපේක්ෂා කරන අයට. එහෙම නැත්නම් බොහොම ඉක්මනින්ම නිවන් අවබෝධ කරගන්න ඕන කියලා යමෙකුට වැටහුණා නම් අන්න ඒ තරත්ත කටයුතු කරන්නේ එහෙම. සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධානුශාසන. සීල බුදුරයන් වහන්සේලාගේ අනුශාසනා වුණේ සිත දමනය කර ගැනීම, සිත සංසුන් කර ගැනීම, සිත හදා ගැනීම, හිත මනා ලෙස පිළිවෙලකට සකස් කර තියෙනවා සංසාර දුකෙන් එතර වන්නට. එහෙමනම් සියලු පව් නොකර සිටින්න,
සීල කුසල් කියන දෙයක් තියෙනවා. ඒ වඩන්නත් සිත ඔබගේ මෙහෙයවන සිතක් ඔබ සතුනම් ඔබ කිසි විටකත් දිය යුතු නැහැ. ඉතින් එහෙමනම් පින්වතුනේ මම කැමති පළමුවම ඔබට පැහැදිලි කර දෙන්න මේ අපි ඉන්න ලෝකයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ දේශනා කර කරුණක් ගැන මතක් කරලා දෙන්න. මොකද මේ ත්‍රි හේතු ප්‍රතිසන්දිය සම්බන්ධ දේශනා කරුණු අපිට ඇතුළත් වෙන්නේ අභිධර්ම දේශනාවල. එතකොට විනය දේශනාවන් තියෙනවා. සූත්‍ර දේශනා තියෙනවා. ඒතර අභිධර්ම දේශනාවන් බොහෝ දෙනා අහන්න එච්චර කැමති නැහැ. මනුෂ්‍ය ලෝකයේ මිනිසුන් අතර මේ අභිධර්ම කරුණු වටහාගත්තු ඉගෙනගත්තු පිරිස් පවා මේ කාරණා ප්‍රායෝගිකව ජීවිතයේ භාවිත කරන බවක් අපට දකින්න ලැබෙන්නේ බොහෝම අඩු වශයෙන්. දැනගත්තත් වැඩක් නැහැ. තමන්ගේ ජීවිතයට මේක ප්‍රායෝගික කරගන්නට තමන්ට නුවණක් නැත්තා. මම එහෙම කිව්වේ අභිධර්ම දේශනාවල බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ තිබෙන සත්‍ය පිළිබඳව මෙන්න මෙහෙම දේශනාවක් කරනවා. එකක් තමයි පින්වතුනි ඔබත් මාත් මේ ජීවත් වන ලෝකයේ තුල අපි ජීවත් වන්නේ සම්මුති ලෝකයක කියලා කියන්න මම කැමතියි. එතකොට මේ සම්මුති ලෝකයේ තියෙනවා සත්‍ය දෙකක්. එකක් තමයි සම්මුති සත්‍යය. ප්‍රඥාප්තියක් අපි පනවගෙන තියෙනවා. අපි පැනවීමක් කරවගෙන තියෙනවා. අපි ලේබල් එකක් ගහලා තියෙනවා. මේක මේ විදියයි කියලා. මම කියලා පුද්ගලයෙක් ඉන්නවා කියලා ලේබල් එකක් මම ගහගෙන තියෙනවා. ඒ වගේම පුටුවක් තියෙනවා. පුටුව මේ ආකාරයට වූ ගමන් ඔබට මේ පුටුවේ ස්වභාවය තේරිලා වැටහිලා. එතකොට ඇඳක් කියලා ඔබ හිතන් ඉන්නවා තියනවා කියලා. ඒ වගේම කොස් ගහ, දෙල් ගහ මේ වගේ දේවලුත් සජීවී දේවලුත් අජීවී දේවලුත් මේ ලෝකේ මේ විදියට තියෙනවා කියලා තමයි අපි ජීවත් වෙන්නේ. මේකට කිව්ව සම්මුති සත්‍යය. ඇත්තටම පින්නතුනි ඒකත් සත්‍යයක්. මේ ලෝකේ මේ සත්‍ය තමයි මේ ලෝකේ පැවැත්ම කියලා අපි හඳුන්වන්නේ. ඉපදිපදි මෙරි මෙරි යන්නේ මේ සම්මුති සත්‍යයන් ටිකක් එක්ක. එහෙනම් අනිත් සත්‍ය මොකක්ද කියන්නේ? පරමාර්ථ සත්‍ය. මෙන්න මේ පරමාර්ථ වශයෙන් ගත්තම අපි සම්මත කරගත් වස්තු වල ඇත්ත తත්වය අපි මතු පිටින් දකින తත්වය නෙමෙයි. මතු පිටින් පේනවා බල්ලෙක්, පෝසෙක්, සර්පෙක් ඉන්නවා කියලා. නමුත් යම් විස ඔබට හිතනත් මේ අයගේ යම් මේ ලක්ෂණ තියෙනවා. විස තියෙනවා. ඉතින් මේ විවිධාකාර ස්වરૂපයන් තියෙනවා. පින්නතුනේ මේ සත්ත්ව ලෝකේ මිනිස්ය ඇතුළු සියලු සත්ත්වයෝ දෙවියන්, බ්‍රහ්මයන් ආදී මේ හැමදෙනාම ලෝකයට බිහිවීම සඳහා බුදුරජාණන් වහන්සේ ඊටාම පැහැදිලිව දේශනා කරනවා හේතුඵල න්‍යායක් පිළිතුරේ. මේ ලෝකයේ යම් ධර්මතාවයක් අනුව මේ සියල්ල පැවතගෙන එනවා. හැබැයි මේ ඒ දේවල් වලත් අපි දකින ගෙවල් දොරවල් ඇඳපුටු මේස මේ වගේ පණ නැති වස්තු කියලා අපි හඳුන්වන දේවල් වලත් යම් කිසි පරම සත්‍යයක් බුදුන් වහන්සේ අපිට පෙන්නනවා. මේ පරම සත්‍යය ඔබට තේරෙනවා නම් ඔබට තේරුම් ගන්න පුළුවන් නම් ජීවිතේ හරි පහසුයි පින්නතුනි. ඒ පහසුව මොකක්ද? අපි ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන්, ද්වේෂයෙන් මත් වෙලා. ඒ වගේම ඇස කන පිනවන්න. ඒ වගේම සුවඳට ඇලුණු, දිවේ රසට ඇලුණු මුළු ශරීරයම පිනවා යනවා සුවයක් හොයා යනවා. ලෝකයේ සුවයකින් පිරීලා කියලා අපි හිතාගෙන ඉන්නවා. අපි සුවයක් කියලා දෙයක් විඳිනවා. ගිහි ඔබ ජීවිතය ලබන ඉහළම සතුට සුවය මොකක්ද කියලා අහුවොත් ඔබ මොකක්ද දෙන උත්තරේ? ඔබ කාම භෝගීව එහෙම නැත්නම් රාගයෙන් ඔබේ සිත මත් කරගෙන වාසය කිරීම ඔබ සුවයක් කොට සලකනවා. ඒක තමයි ගිහි ජීවිතය ලබන ඔබ ඉහළම ලැබිය හැකි ඔබට තියෙන සතුට. කනවා බොනවා.
ඉවරයක් නැහැ. බඩි කිනි වෙනවා, කනවා බොනවා. මේ වගේ දිහා බැලුවොත් කෙලවරක් නැහැ කතා කරලා ඔබ සතුටක් කියලා. නමුත් පින්නතුනි හිතට බලන්න මේ නාන එක, කන එක, බොන එක, හොදන එක, ඒ වගේම යෑමීම් කරන එක ඇත්තටම සුවයක්. බැලුවාම මතු පිටින් පෙනෙන සත්‍යයක් තිබුණා, ප්‍රඥාත්යක් තිබුණා, පැනදෙගත්තු සම්මුති සත්‍යයක් තියෙනවා, සුවයක්, හොඳයි, සැපයි කියලා. දරුවන්ගේ උපන්දිනට අපි සතුටු වෙනවා. දරුවෙක් විවාහ වෙනකොට අපි සතුටු වෙනවා. තව දරුවෙකුට ඔබගේ මුණුබුරු මිනිබිරියන් ලැබෙනකොට සතුටු. මොකක්ද මේ සතුට? ඇත්තටම ඔබ මේ සතුටු වෙලා තියෙන්නේ මේ ෂේ වෙලා යන වයසට යනකොටත් ඔබ සතුටු වෙනවා. මේකේ තියෙන ඇත්ත தත්ත්වය බැලුවොත් මේ මොකද්ද මේ වෙන්නේ? ඔබ මේ ලෝකය අන්න වගේ දේවල් වලින් ඔබ ආවරණය කරගෙන අපි කියන එකට දහමනම් කියනවා මුලාවටපත් වුණු සිතක් තමයි ඔබට තියෙන්නේ. මේකත් එක සත්‍යයක් පින්නතුනි. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරන පරම සත්‍යය ගත්තොත් ඔබේ විඳපු සතුටත්, ඔබ දුකයි කියලා ඉඳපු සතුට, දුකයි කියලා විඳ වේදනාව, සතුටත් බුදුදහමේ වේදනාවක්, දුකයි කියලා ඔබ ගන්න දේ වේදනාවක්. මතක තියාගන්න. මේ වේදනාවන් පිළිබඳ පරම සත්‍යතාවය ගත්තොත් ඇත්ත ඇති හැටියෙන් දැකන ගන්නතොත් එහෙම ඇත්තටම ඔබම වෙලාවක හිනාවේ මේ මොන බොරුවක්ද මේ ලෝකේ මේ තියෙන්නේ කියලා. එහෙම වේදනාවකුත් අන්තිමට නැහැ. රූපෙකුත් නැහැ. ගත්තු වේදනාවත් මේ විදිහේ ස්වභාවය. මෙන්න මේ සත්‍ය තේරුම් ගත්තු කෙනාට පුළුවන් ඕනම දුකක් තුනී කරගෙන මේ ජීවිතය තුළම සතුටින් ඉන්න. ඒ වගේම මේ ජීවිතයේ තියෙන ඕනම ප්‍රශ්නයක් විසඳ ගැනීම සාධාරණ ක්‍රමයක් මනස කොට නැගෙනවා. හැබැයි පිළිතුරු මතක් කරගන්න. මේකට මේ ආගමක් ඕනේ නැහැ. වෙන ආගමිකයෙකුට උනත් මේ දේ කරගන්න පුළුවන්. අවශ්‍ය කරන්නේ. ඒතර ඔබට බෞද්ධ ඔබට හිතේ එහෙමනම් හාමුදුරනේ අපි බණ අහන්න ඕනේ අපි බෞද්ධ කියලා. මේ බෞද්ධ කියන ලේබලේ මේකට අවශ්‍ය නැහැ. පරම සත්‍ය තේරුම් ගත්තු අන්‍ය ජාතිකයොත් මේ ලෝකේ ඉන්නවා. එතකොට එහෙමනම් ආගම නෙවෙයි මම මේ කතා කරන්නේ සැබෑ සත්‍ය තුල මනිහා කොහොමද ජීවත් වෙන්නේ කියලා. ඉතින් මම දීර්ඝ වශයෙන් මේ ගැන කරුණු කියන්නේ නැහැ. මොකද මගේ මාතෘකාව ත්‍රිහේතු ප්‍රතිසන්දිය ගැන කියන්න ඕන නිසා. ඉතින් මේ සත්‍ය පළමුව ඔබ තේරුම් ගන්න ඕන මේ වගේ සත්‍ය දෙකක් ලෝකයේ තියෙනවා කියන දේ. ඔබ ඒක තේරුම් ගන්න ඕන ත්‍රිහේතු ප්‍රතිසන්දියක් ඇතුව උපදින්න හිතන්න. මූලිකව ඔබේ මනසට දැනෙන්න ඕන මේ ලෝකයේ තියෙන පනවාගත් සත්‍ය තුල, ප්‍රඥාප්තිය තුල, සම්මුති සත්‍ය තුල මම ජීවත් වන තාක් කල් මට ගැලවීමක් නැහැ. එහෙනම් පරම සත්‍ය දැක්කන් පස්සේ යථාර්ථය තේරුම් යනකොට අන්න හිතෙනවා පවක් කරන්න හිතෙන්නේ කුසල් දහම්ම තමයි වඩන්න හිතෙන්නේ. ඒතකොට බුදුරජාණන් වහන්සේ පින්නතුනි අපි ධර්ම දේශනාවේ චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා මේ සතර පරමාර්ථයක් පැහැදිලි කරනවා. සිතේ තියෙන සත්‍ය ස්වභාවය. සිත 81ක් හැටියට දේශනා කරනවා. එක සිත 81ක් හැටියට බෙදී යන ආකාරය දේශනා කරනවා. ඒ වගේම චෛතසික 52ක් පැහැදිලි කරනවා. 89ක් ඇත්තටම දේශනා කරනවා. ඉතින් මෙන්න මේ වගේම මේ සතර පරමාර්ථ ධර්ම මම මේ දීර්ඝ වශයෙන් සංඛ්‍යා වශයෙන් මම වැඩි පැහැදිලි කරන්න යන්නේ නැහැ. නමුත් අපිට අවශ්‍යයි මේ තේරුම් ගැනීම. මේ තේරුම් ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඔබ එහෙමනම් තේරුම් ගන්න ඕන පළමු දේ තමයි මේ ලෝක ධාතුවම යම් හේතුඵල ධර්මතාවකට අනුව පැවතීගෙන යන බව. සත්‍යයගේ ඒ වගේ නිර්හඳ තාරකාදියක් මේවා යම් කිසි ධර්ම ස්වභාවික ධර්මතා සමුදායක එකතුවක් හැටියට ඇති වෙලා පැවතිලා නැති වෙලා යන ලෝකයකයි ඔබත් මාත් මේ බණ කියන්නේ බණ අහන්නේ කියන දේ අපි තේරුම් ගන්නට ඕන. එහෙමනම් පින්නතුනේ ඊළඟ අපිට දැනගන්න ඕන මෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාමාවචර සිත් තියෙන අය. ඒ වගේම මේ ලෝකයේ බෙදෙනවා සත්‍යය උපදින්න පුළුවන් භව තුනක්. දැන් මේ ලෝකේ තියෙන සත්‍ය දෙක ගැන කිව්වොත් දැන් මම කියනවා ඔබේ සිත
උපදින්න පුළුවන් ස්ථාන 3ක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ තමයි ඔබ බලාපොරොත්තුෙන් ඉන්න ඕන අද මම මේ ඉන්න තත්ත්වෙ ගියොත් ඔබ කොහෙද උපදින්නේ? අද මගේ සිතේ මේ තියෙන තත්ත්වෙ ස්වභාවය නම් මට මේ උපදින්නේ සිතනේ. හොඳටම පැහැදිලි කය දිරලා යනවා කියලා. මේ සිත උපදින්න පුළුවන් භූමි 3ක් පිළිබඳව බුද්ධ දේශනා ධර්ම දේශනා පැහැදිලි කරනවා. ඒ තමයි කාමාවචර සිත් තියන අය කාමාවචර ලෝකයේ උපදිනවා. කාම ලෝකයේ උත්පත්ති ලබනවා. රූපාවචර සිත් තියන අය රූපාවචර ලෝකයේ උත්පත්ති ලබනවා. අරූපාවචර සිත් තියන අය අරූපාවචර ලෝකයේ උපදිනවා. ලෝකෝත්තර සිත් නිවනට සිත යොමු කරගත්තු අය නිවන් අවබෝධ කරගෙන අර කියපු ලෝක තුනෙන් එහෙකටවත් නොයා මෙතනින් ජීවිතය අවසන් කරනවා. කය විතරක් නෙවෙයි සිතත් එහෙම්මම නිරුද්ධ වීගෙන යන සත්‍යයට පත් කරගන්න පුළුවන්. එහෙමනම් මේ විශ්වයට ඔබ ශක්තිය උපදින ජනනය කරන දෙයක් ඉදිරි භවයට ඉදිරි කලේ නැත්තම් අන්න ඔබ නිවන් අවබෝධ කරගත්ත කියලා අපි බුදුදහමේ දේශනා කරනවා. ඉතින් පින්නතුනේ ඔබගේ සිත මතුවට පහළ වෙන්න පුළුවන් වෙන්නේ අන්නර කාමාවචර සිත් තිබුණොත් පමණයි. ඉතින් මේ වගේ සිත් භූමියේ එහෙම සිත් 54ක් පිළිබඳව බුද්ධ දේශනා සඳහන් කරනවා. මම කැමැති පින්නතුනේ අර රූපාවචර අරූපාවචර කියන මේ සිත් සහ ලෝකෝත්තර වගේ සිත් සාමාන්‍යයෙන් පොදු ජනයාට ඇති වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් එදිනදා ජීවිතයේ ජනයාට ඇති වෙන්නේ නැහැ. එහෙනම් දැන් මේ අපි මොකද මේ කරන්නේ? අපි දැන් මේ බණ අහන ගම ධර්ම දේශනා කරන ගම ධර්ම සාකච්ඡා කරනකොට දන් දෙනකොට සිල් ආරක්ෂා කරන්නේ මෙන්න මේ වගේ රූපාවචර අරූපාවචර සිත් ඇති කරගන්න. ඒ වගේ නැති ඇති වෙනව පමණක් නෙවෙයි. අපි තියනවා මේ කිසිම ලෝකයක සිත ගැටෙන්නේ නැතුව නිවන් අවබෝධ කරගන්න. මහ පුදුම තැනකට තමයි දැන් ඔබගේ හිත මේ මෙහෙවන්නේ. ඔබට දැන් ගාණක් නැහැ මම මේ හිත මෙහෙම දෙයකට අරන් යනවා කියන දේ. ඒකයි මම මේ කියන්නේ ත්‍රි හේතු ප්‍රතිසන්දෙ ඉස්සෙල්ලා ඔබ දැනගන්න ඕන ඔබගේ ඉලක්කය කරගන්නේ විශාල දුරකට මේ හිත පවත්වගෙන යන්න. ඒක නිසා සමහරු කලකිරිලා. සමහරුන්ට මේ හිත දැන් නිවනට අරගෙන යන්න බණ භාවනා කරලා බතන් දීලා සිල් රැකලා මේ දේවල් කරලා දැන් සමහරුන්ට එපා වෙලා ඇති. නමුත් තේරුම් ගන්න මේක අමාරුවෙන් ටිකෙන් ටික අත් නොහැර මේක පවත්වාගෙන ගියොත් ඔබ ඇත්තටම මේ සිත සියලු දුක් වලින් නිදහස් වුණු පුද්ගලයෙක් බවට පත් වෙනවා. එතකොට පින්නතුනේ සාමාන්‍ය පුදු ජනයාට ඇති වෙන සිත් නෙවෙයි රූපාවචර ලෝකේ අරූපාවචර ලෝකේ ඉන්න දිව්‍ය බ්‍රහ්මාදීන්ට ඇති වෙන්නේ. බොහොම උසස් ගණීය සිත් තියන අය. ඒ විතරක් නෙවෙයි. ඊ අය ධ්‍යාන සිත් උපදවාගෙන මේ ලෝකයේ මනුෂ්‍ය ජීවිතයේ තුලම රාග දේශ මෝහ ආදී මේ කෙලෙස් ලෝභ දේශ මෝහ ආදී කෙලෙස් සිතුවිලි ඊටාම සියුම් ස්වභාවයට පත් කරගත්තු අය තමයි රූපාවචර අරූපාවචර ලෝකවල උපදින්නේ. ඒතර මේ එහෙම සියුම් ස්වභාවයක් නෙමෙයි. මේ ලෝකයේ අර මුලින් කිව්ව මුලාව මේ ලෝකයේ අර සම්මුති සත්‍ය තුල හිර වෙච්ච ස්වභාවය තේරුම් ගන්නවා මේ සක්කාය දිට්ඨිය. මෙහෙම දෙයක් මේ ලෝකේ නැහැ. ගස් කොළන්ද සතා සිව්පාවද ඉරහඳ තාරකා මේ හැම දෙයකම තියෙන පොදු ලක්ෂණයක් දකිනවා. පරම සත්‍ය දකින පුද්ගලයා ඒ මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායෝ ආදි වශයෙන් මේ ධාතුන්ට බෙදලා ගියාන් පස්සේ මේ ලෝකයේ මෙන්න මේ ශක්ති විශේෂ හතරකට ප්‍රධාන වෙච්ච ලෝකයක් හැර වෙන කිසිවක් නැහැ කියලා තේරුම් ගන්නවා. ඒ තේරුම් ගත්ත කෙනා තමයි සියලු පව් අත්හැරලා කුසල් වඩලා හිතේ මේ රාග දේශ මොහ, ලෝභ දේශ මොහ කියන දේවල් ඇති නොවෙන්න වග බලාගෙන කටයුතු කරලා
අන්න ලෝකෝත්තර මගට හේවත් නිවන් මගට ගමන් කරන්න තීරුම් ගන්න. එහෙම ඊටාම ඉහළම ප්‍රඥාවන්තයෙක් තමයි මේ දේ කරන්නේ. ඉතින් මෙන්න එහෙමනම් පින්නතුනේ අපි මේ ජීවත් වෙන ලෝකයේ ඉන්නේ සාමාන්‍ය මිනිස්සු හැටියට අපි ජීවත් වෙනවා. මේ සාමාන්‍ය මිනිස්සු හැටියට ජීවත් වෙන අපි තුල දැන් බෞද්ධයර තේරෙනවා ඔබ මොනතරම් ශ්‍රේෂ්ඨ මනසක් සිතක් ඇතුව කටයුතු කරනවද කියලා. එහෙමනම් වෙන ආගමකයෙක් වුණා වෙන ජාතියක කෙනෙක් වුණා මේ සිත් ඇති කරගන්න බැරිද? පුළුවන් නේ. එහෙනම් මේකට ආගමක් ඕනද? ආගමක් කියලා අවශ්‍ය නැහැ. ඔබ ඉපදුණු බෞද්ධ පරිසරය වෙන්නේ නැති. නමුත් බුදුහාමුදුරුවෝ කිව්වේ මේ යුනිවර්සල් ට්‍රුත් එක විශ්ව සත්‍යයක් බුදුහාමුදුරුවෝ කියන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ ධහම ලෝකේ ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඔබ බෞද්ධ කියලා ලේබල් තිබ්බට වැඩක් නැහැ. මේ පරම සත්‍ය තේරුම් ගන්නට ඔබ මේ විදියට උත්සුක නුනොත් බෞද්ධ ඔබ කොහෙද යන්නේ? තව ටේකින් මං කියනවා. එහෙමනම් සමහරට බෞද්ධ නුනා මේ ලේබල් එක නැති වුණත් සමහර කෙනෙක් මේ සත්‍ය තුල ජීවත් වීම නිසා මේ සත්‍ය තේරුම් ගැනීම නිසා සමහරට ඒ අය රූපාවචර ලෝකවලවත් අඩු ගන්න උපදින්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට ඉස්සෙල්ලා නිවන් අවබෝධ කරගන්න පුළුවන් වෙයි. ඉතින් පින්නොත් අපි ඉන්න ලෝකයේ අපේ තියෙන සිත් මොනවද? දේශනාවේ පැහැදිලි කරනවා කාමාවචර සිත් 54ක්. සිත් 54. මම මේ 54ම කියන්නේ ඔබ කැමති නම් ඉදිරි දේශනාවේදී මේවා ටික ටික ඔබට පැහැදිලි කර දෙන්න පුළුවන්. මේ 54 තුල තමයි ත්‍රි හේතු ප්‍රතිසන්දියක් ඇති වෙන සිත් ඇති කරගන්න ඕනේ. ඔබ දැන් මේ ජීවත් වෙන ලෝකයේ තුල තමයි මේ සිත් ඔබ උසස් ශ්‍රේෂ්ඨ බොහොම උසස් ගණේ සිතුවිලි ඇති කරන මිනිස්සෙක් හැටියට උත්තරීතර ගුණධර්ම මනුෂ්‍ය ලෝකයේ ඇති කරගන්න පුළුවන් උත්තරීතර සිතුවිලි සමුදායක් තියෙනවා. මොනවද ඒ? අපි පොඩ්ඩක් ඊට කියන්නත් ඉස්සෙල්ලා පින්නතුනේ මේ කාමාවචර ලෝකයේ තියෙන ගැන ඔබ තව පොඩ්ඩක් දැනගන්න ඕන. ඒ මොනවද? දැන් අපි ඉන්න ලෝකෙට කියන කාම ලෝකය. මේ ලෝකේ සත්‍යයට උපදින්න පුළුවන් ස්තර කීයක් තියෙනවද? තල ජාතින් වශයෙන් මොන වගේ ජාති වල උපදින්න පුළුවන්ද? ඔන්න බලන්න පින්නතුනේ මිනිස් ලෝකයක් කියලා තියෙන මේ පෘථිවිය තුල එකයි. මේ ඉරහඳ යට මනුෂ්‍යයන් වාසය කරන ද විද්‍යාවෙත් හොයන ජීවීන් ඉන්නවා කියලා සැක කරනවා හොයනවා. මේ ජීවීන් ඉඳපු තැන් හොයා ගන්නවා. ජීවීන් පහළ වෙන්න පුළුවන් කියන තැන් හොයා ගන්නවා. හැබැයි තාම බුදුහාඳුර කිව්වා වගේ තාම එක මනුෂ්‍ය ලෝකයයි. මං හිතනවා ඊට එහා දෙයක් තව මනුෂ්‍ය ලෝක දෙකක් හොයා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේ ලෝකෙ මොන හරි වෙනස්කමක් වුණොත් මනුෂ්‍යයන්ට පහළ වෙන්න පුළුවන් උපදින්න පුළුවන් තව ග්‍රහ වස්තු ඉදිරියේ හම්බෙන්න පුළුවන්. නමුත් මම මේ කියන්නේ ඔබේ සිත මේ මනුෂ්‍ය ලෝකේ එකයි. එහෙමනම් මේ කාමාවචර සිත් තියන අය තව උපදින්න පුළුවන් තව තරක් තමයි සතර අපායක් තියෙනවානේ. ඔබ දන්නවා 4 1 5යි. දිව්‍ය ලෝක 6යි. දැන් ඔබ ඉන්නේ මැද. ඔබ දැන් හිටගෙන ඉන්නවා නම් මේ මහ පොළොව මත ඔබේ හිසින් උඩට විහිදෙච්ච දිව්‍ය ලෝක 6කුත් ඔබේ පාදේ යටට විහිදිලා ගිය සතර අපායක තියාගෙනයි ඔබ ඉන්නේ. එහෙනම් ඔබ දෙලොවක් අතර තනි වෙලා කිව්වොත් මම නම් කියන්නේ දෙලොව තමයි. එක ලෝකයක් ඔබ දිව්‍ය ලෝකයේ ඉහළින් සතර අපාය පහළින් කියලා මම කියන්න කැමතියි. එහෙනම් ඔබ ඉන්නේ මේ මැද. දැන් ඔබ තීරණය කරන්න ඕන ඔබ යන්නේ කොහාටද කියලා. මේ කාමාවචර සිත් තියන අය උපදින්න හදන්නේ කොහෙද? එහෙනම් ඔබ නරකක් කළොත්, සබ්බ පාප කළොත් ඔබට යනවා සතර අපායට. කුසලස්ස උපසම්පදා. කුසල් කියලා යමක් ඔබේ සිතේ ඇති කරගෙන ඒ වර්ධනය කළොත් එක්ක නිවන් ලබනවා. එහෙම නැත්නම් දිව්‍ය ලෝකාදී සම්පත්වල උප්පත්ති ලැබෙන රූපාවචර ලෝකවල බ්‍රහ්ම ලෝකවල උපදින්න කටයුතු කරා. මේ සියල්ල සිදු වෙන්නේ ඔබේ ප්‍රඥාවේ තරමට. ඔබේ දැනුමේ තරමට තමයි ඔබේ භව ගමන ඉදිරියට තීරණය කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් එහෙමනම් පින්නතුනේ මේ නිවන කරා ඔබ මෙහෙයවනවා නම් ඔබේ සිත ඔබ දැනගන්න ඕන මේ සතර අපායට යන්න නොදී මේ ලැබිච්ච කෙටි කාලය තුල මේ පුංචි කාලයක් ඉන්නේ. අන්න ඔබට පරම සත්‍ය ගැන අවබෝධයක් ලෝකේ ඇති වුණා නම් මේ ඉන්න පුංචි කාලය තුල ඔබ වරදක් කරන්න පෙළඹෙන්නේ නැහැ. අයහපතක් කාටවත් කරන්න හිතෙන්නේ නැහැ.
ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, තරහෙන් මිරිකි පැය 24ම ගෙවන්න බලන්නේ නැහැ. අනුන්ටත් උපකාර වෙලා තමන්ගේ උපකාරය හදාගන්න. මොලයක් ඇතුව ජීවත් වෙනවා කියන්නේ ඒකයි. එහෙනම් කොච්චර බණ ඇහුවත් බැරන්නේ නැහැ. දන් දුන්නත් සිල් රැක්කත් බැරන්නේ නැහැ. අන්න එහෙනම් කවුරු හරි කෙනෙක් හිතුවනම් මේ ත්‍රි හේතු ප්‍රතිසන්දියක් ඇති උපදින ගැන හිතන මිනිස්යාම මට හරි වටිනවා. ත්‍රි හේතු ප්‍රතිසන්දිය කොච්චර වැදගත් සිතුවිල්ලක්. ඉතින් පින්නතුනේ මෙන්න දැන් එහෙනම් ඔබ දැනගන්න ඕන මේ ඔබ ජීවත් වන ලෝකයේ තුල ඔබ ඉන්නේ දෙලොවක් අතර. මේ දෙලොවක් අතර ඉන්නකොට දිව්‍ය ලෝකවත් සතර අපායවත් යන්න නෙවෙයි ඔබ දැන් ප්‍රාර්ථනා කරන්නේ මොකක්ද? මේ ජීවිතය තුළම නිවන් අවබෝධ කරගන්නට මගක් තමයි මේ අපි මේ හොයන්නේ. ඇයි? දිව්‍ය ලෝකෙ ගිහිල්ලා නැවතත් සමහර විට මේ ජීවිතයේ යම් පින් අඩු වෙච්ච කාලවල සතර අපාය උපදින්න පුළුවන්. ඉතින් මේ වගේ මේ ලෝකයේ පුරා බුදුහාරු දේශනා කරනවා මේ විදිහේ දිව්‍ය ලෝක 6යි, මනුෂ්‍ය ලෝකයයි, සතර අපායයි. එතන ලෝක 11ක්. ඒ වගේම බ්‍රහ්ම ලෝක 16යි, 11යි 16යි 27යි. ඒ වගේම තවත් තියෙනවා සුද්ධාවාස බ්‍රහ්ම ලෝක 4ක් පිළිබඳව. ඉතින් මේ තල 31 තුල උපදින්න කාලාන්තර ගණන් ඔහේ ඉන්න නෙමෙයි. සමහරු හිතනවා කමන්නේ ඔහේ තියෙන ආසාව තෘෂ්ණාවට බ්‍රහ්ම ලෝකයක හරි ඉපදිලා මෙතනින් කෙලවර කරනවා කියලා සමහරු හිතනවා. මම ඉතින් ඒකට දොස් කියන්නේ නැහැ. ඔබ කැමති නම් එහෙම හිතුවලා හරි මේ ජීවිතය මේ ලෝකේ ස්වභාවයට ඇලුම් කරන්නේ නැත්තම් තෘෂ්ණාවෙන් මත් වෙලා ආශාවෙන් මත් වෙලා හැම වෙලාවම සක්කාය දිට්ඨිය ඇති කරගෙන මම කියලා කෙනෙක් ඉන්නවා, මගේ කියලා දෙන දේවල් තියෙනවා, මගේ ලෝකය, මගේ දරුවෝ, මගේ ගෙවල්, මගේ බූදලේ මේ කියන දේවල් බදාගෙන ඉන්න තාක්කල් ඔබට නම් කවදාවත් නිවනක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බදාගත්තු දේවල් වල ඔබ පනවගත්තු රත්තරන් මිල මුදල් මැණික් මුතු මැණික් ආදී වටිනා වස්තු වල ඔබ පනවගත්තු මේ වටිනාකම් පිළිබඳ යථාර්ථයේ තේරුම් අරගෙන සිත ගලව ගත්තොත් නිවනේ තියෙන සුවය දැනගත්තොත් ඔබ ත්‍රි හේතු ප්‍රතිසන්දියක් ඇතිව උපදින්න තමයි පින්වතුනි ඔබ අනිවාර්යයෙන්ම කටයුතු කරන්නේ. ඉතින් එහෙමනම් ඔන්න දැන් ඔබට මම කරුණු කීපයක් දැන් මතක් කළා. එකක් මේ ලෝකේ තියෙන සත්‍ය දෙක. දෙවෙනුව මම මතක් කළා ඔබ ඉන්න ලෝකයක් අනිත් ලෝකවලත් ඔබේ සිත උපදින්න පුළුවන් තැන. ඊ වගේම මම තුන්වෙනුව මතක් කරලා පෙන්නවා දැන් ඔබ දෙලොවක් අතර ඉන්නේ. ඔබ තීරණය කරන්න ඕන උපදින්න මම නැවත උපදින්න මම කටයුතු කරනවද? එහෙම නැත්නම් මගේ මේ ජීවිත කාලයේ තුරා මම මේ විදියට මගේ ජීවිතය සදහම් මඟ ඔස්සේ ගමන් කරලා ඔබ හැමදාම පතන නිවන අවබෝධ කරගෙන මේ ජීවිතය අවසන් කරන්න වෙරවිලි කරනවද කියලා. මේ වගේ පැහැදිලි තීරණයක් අවබෝධයක් ගන්නට ඔබට පුළුවන්කමක් තියෙන්න ඕන. ශක්තියක් තියෙන්න ඕන. එහෙම නැතුව මේ ත්‍රි හේතු ප්‍රතිසන්දියක් ඇතුව උපදින්න කටයුතු කරන්න බෑ. අන්න එහෙමනම් දැන් අපි බලමු ත්‍රි හේතු ප්‍රතිසන්දියක් ඇතිව උපදින්නට අපි කටයුතු කරන්න ඕනේ කොහොමද කියන දේ පිළිබඳව දැන් අපි විමසා බලමු. ඒත් එක්කම පින්වත්තුනේ මතක තියාගන්න ඕන මේ ත්‍රි හේතු ප්‍රතිසන්දියක් ඇතිව උපදින්න අපි කල්පනා කරන්නේ ඇයි කියලා මේක අහන්න ඉස්සෙල්ලා. ඒ තමයි ඔබට පුළුවන් නම් මින් ඉදිරියට මේ කියන කරුණු ඔස්සේ තමන්ගේ හිත කාමාවචර මහ කුසල් සිත් 8ක් තමන්ගේ හිතේ මහ කුසල් සිත් 8ක් ඇති කරගත්තොත් තමන්ට එක්ක මේ ජීවිතය තුළම මාර්ගඵල අවබෝධය ලබන්න පුළුවන්. යම් කිසි දෙයකින් මේ ජීවිතය තුළ මාර්ගඵල අවබෝධය ලබා ගන්න බැරි වුණා. අන්න එහෙම කෙනාට මේ කුසල් සිත් 8 තියෙන කෙනාට මේක සුළුවෙන් කෙනෙකුට ඇති කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඊටාම දුර්ලභ මිනිස්සු ප්‍රමාණයකට තමයි. ඒ කියන්නේ ඊටාම දුර්ලභ ගණේ සිතුවිලි 8ක් මේක. මේක හැබැයි කෙනෙකුට හිතන්න පුළුවන් අපෝ කොච්චර දෙයක් නෙමෙයි මගේ හිතේ දැන්ටත් මම මේ දේවල් කරලා තියෙන්නේ. ඔබට එහෙම හිතනවා ඇති. මේ ලෝකේ ඉන්න ජනගහන දිහා බැලුවම පාරමී පුරන පිරිස් දිහා බැලුවම
කුසල් සිත් වඩන පිරිස් දිහා බැලුවම මේක ඊටාම දුර්ලභ කාරණාවක්. එහෙම මේ ජීවිතය තුළ තමන්ට මේ සිත් ඇති කරගෙන මේ විදිහට තමන්ගේ ජීවිතය පිළිවෙලට මෙන්න මේ පිළිවෙලට ජීවිතේ ගොඩනගා ගත්තොත් එක්ක මේ ජීවිතේ නිවන් අවබෝධ කරගන්නවා. එහෙම නැත්නම් මරණින් පසුව ඊට සුදුසු පරිසරයක එක්ක දිව්‍ය ලෝකයක හරි උත්පත්ති ලැබලා තමන්ගේ මේ කුසල් සිත් අටෙන් ලබාගත හැකි උපරිම ඵලය වන මාර්ගඵල අවබෝධය පිණිස කටයුතු සලස්වා ගන්න පුළුවන්. අපි එහෙමනම් මේ පිළිබඳව ශ්‍රවණය කරලා බලමු. ඒ ඉදිරි කාරණා ටික අපි ශ්‍රවණය කරමු, අහමු. කොහොමද ත්‍රි හේතු ප්‍රතිසන්දියක් ඇති උපදින්නට මගේ සිතේ මේ මොනවද සකස් කරන්න මම දැනට සකස් කරන් තියනවද නැද්ද, මොනවද මම තවදුරටත් සකස් කරගන්න ඕනේ කියලා අපි විමසා බලමු. පින්වතුනි අපි ඊළඟට කල්පනා කරලා බලන්න ඕන මෙන්න මේ වචන කීපයේ පිළිබඳව බොහෝම කල්පනාවෙන් මෙතන සිට අවධානය යොමු කරන්න. මේ වචන පටලවා ගන්න හොඳ නැහැ. මේ වචන ඇහුවම තේරෙන්නේ නැහැ කියලා අයින් වෙන්නත් හොඳ නැහැ. මේ කතා කරන්නේ අපේ මනස ගැන. එහෙමනම් හිතලා බලමු අපි මොකද්ද මේ ත්‍රි හේතු ගැන අහන්න ඉස්සෙල්ලා තියෙන හේතු මොනවද කියලා. ඔබ දන්නවා හේතු කියන්නේ මොනවද කියලා. යම් කිසි දෙයක් ඔබ සිදු කරන්න කිසියම් ඔබට හේතුවක් තියෙනවා. අපි බලමු දැන් බණ කියන්න හේතුව මොකද කියලා. ඔබ ආරාධනා කළා ඕම්නාමල් මහත්මයාගේ පියාණන්ට පින් දෙන්න ඕන, ඒ මෑණියන්ට පින් දෙන්න ඕන, නෝන මහත්මිය නුෂ්කා මහත්මිය මව්පිය දෙපළට ඔබ දෙපළගේ පින් දීමේ බලාපොරොත්තුව ඇති කරගත්තා. මේක තමයි හේතුව. මූල හේතුව ඒ දෙමව්පියන්ට පින් දීම. ඊළඟට අපිට මේ පින් දෙන්න පින්කමට අපිට දැනගන්න ඕනවත් තිබුණා මේ ත්‍රි හේතු ගැන. ඔන්න තව ද්විතීක හේතුත් තිබුණා, තව අවශේෂ හේතුත් තිබුණා. තව මේ බණහනයටත් හේතු තියෙන්න පුළුවන්. අපිත් මේ බණ කියන්නේ කාරණා පිළිබඳ දැනුවත් වෙන්න ඕන. මේක අපිටත් නුහුරු නුපුරුදු මාතෘකාවක්. අහලා බලන්න ඕන. අපිත් කැමති ත්‍රි හේතු ප්‍රතිසන්දියක් කියලා උපදින්න ඕන හේතු. ඒතර බණ කියන හාමුදුරන්ට තියෙන හේතු. බණ කීමත් කුසලයක් පිනක් වෙන්න දෙයක් පින්නතුනි. ඒ වගේම භික්ෂුන් වහන්සේ කෙනෙකුට උන්වහන්සේටත් යුතුයකමක් වගකීමක් තියෙනවා. මේ වගේ දේවල් ඔබට හිතානුකම්පීව සිදු කරලා දීම. ඔන්න හේතු බැලුවා. නමුත් පින්නතුනේ අභිධර්ම දේශනාවේ පැහැදිලි කරන හේතු මීටත් එහා ගිය කාරණා ටිකක් තියෙනවා. දැන් මම ඒ කාරණාව කියලා පෙර හේතු පැහැදිලි කරන්නත් පෙර තවත් හේතුවක් ඔබට පෙන්නනවා. දැන් ගහ කෙලින්ම අහස දෙසට නැත්තම් ඍජුව කෙලින් සිට ගන්නට ගහකට හේතු වෙන්නේ මොනවද? ඔබ දන්නවා මුල් තියනවා ගහ. එහෙනම් අපි කියන මූල හේතුවක්. හිතෙත් තියෙනවා අපේ මූල හේතු. ඒ වගේ මේ ගහකත් තියෙන මූල පද්ධතියක්. මේ ටික තමයි මුල් ටික නැත්තම් ගහ වැටෙනවා. ගහ ඉදිරි වැටෙනවා. සුළඟකට එහාට මෙහාට වැටෙන තුන ඉදිරි වැටෙන්න පුළුවන්. හැබැයි මූල හේතුව මුල් ටික වුණාට මේ ගහට අවශ්‍ය ජලය, පොහොර, අනිකුත් ඒ අවශ්‍ය දේවල් මේ ගහට උවමනා කරන තව දේවල් තියෙනවා. එහෙමනම් හේතු පින්වතුනේ බොහොමයක් තියෙන්න පුළුවන්. හැබැයි මොන දෙයකටත් තියෙන මූල හේතු ටිකක් තියෙනවා. අන්න එහෙමනම් අපේ ජීවිතේ යමකට ආශා කරන්න, යමකට කැමති වෙන්න, තවත් දෙයකට අකමැති වෙන්න හේතුවක් තියෙනවා පින්වතුනි. මෙන්න මේ කැමැත්ත, අකමැත්ත, ආශාව, තෘෂ්ණාව මේ කියන හැම දෙයකටම හේතු වෙන දෙයක් අපේ මනසේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දීලා තියෙනවා. ඒ තමයි මූල හේතු 6ක් අපේ සිතේ ගොඩ නැගෙනවා කියලා. මේ මූල හේතු 6 කියන්නේ ඉස්සෙල්ලා තව කෙනෙකුට නැගෙන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. ඇයි හාමුදුරනේ පටිච්චසමුප්පාද ධර්මයට කියනවනේ හේතුඵල ධර්මතාවය කියලා. හේතුඵල ධර්මතාවය. ඔව් එතනත් කියනවා ඉමස්මින් සතිදන් හෝති මේ ඇති කල මේ ඇති වෙනවා. ඉමස්මින් අසති දන්න හෝති මේ නැති කල මේ නැති වෙනවා. එතරම් හේතු තියෙනවා. ඔබට දැන් මේ පටිච්චසමුප්පාද ධර්මයේ තියෙන ඒ අංග 12ත් මේ මම දැන් කියන්න බලාපොරොත්තු හේතු ටිකත් අතර යම් සම්බන්ධයකුත් තිබෙනවා නැතුව නෙවෙයි. එහෙමනම් පින්වත්නි දහමේ අභිධර්ම දේශනාවේ පැහැදිලි කරන හේතු 6ක් තියෙනවා. මොනවද මේ හේතු 6? ලෝභ, ද්වේෂ, මෝහ තුනක්. ඒ වගේම අලෝභ, අද්වේෂ,
අමෝහ කියන මෙන්න මේ හේතු 6 තමයි මූල හේතු. මතක තියාගන්න ඕන අපි මේ කියන්නේ මූල හේතු ටිකක් පිළිබඳව. එහෙමනම් තවත් හේතු තියෙනවා මූල හේතු කියන වචනේ අමතක කරන්න එපා. මේ හේතු 6 කුසලයක් කිරීමට බෙහෙවින් උපකාර වෙන හේතු දන්නවා ඔබ. අකුසලයක් කරන්න මූලික වෙන හේතු දැන් ඔබට හිතා ගන්න පුළුවන්. එහෙමනම් පින්නතුනේ ඔබ ධර්ම දේශනාව ශ්‍රවණය කරන ගමන් ඔබට දකින්න පුළුවන් කියවන ලැබෙනවා දස අකුසල. මේ නැත කියලා આવොත් ඒ දස අකුසල විශ්වාස නොකිරීම මෙලොවක් නැත. එතකොට පරලොවක් නැත. මේ මිත්‍යා දෘෂ්ටික තියෙන සිතුවිලි. එතකොට මේ දස අකුසල වල තියෙනනේ කයින් සිදුවෙන ඒවා, වචනයෙන් සිදුවෙන ඒවා, ඒ වගේම ඔබේ සිතේ ඇති වෙන ව්‍යාපාද, තරහව, අවිද්‍යාව, දැඩි ලෝභය මේ වගේ දේවල් තියෙනවනේ. මෙන්න මේ දේවල් හිතේ ඇති කර ගැනීමටත් ලෝභ ද්වේෂ මෝහ මුල් වෙනවා. ඒ වගේම අලෝභ ද්වේෂ සමෝහ කිව්වේ දස කුසල් වඩන සිත. දැන් ඔබට මේ පිළිබඳව තවදුරටත් මොකද්ද මේ මූල හයත් දස කුසල් සහ දස අකුසල් වල තියෙන සම්බන්ධය කියලා ඔන්න ඔබ තවදුරටත් විශ්ලේෂණය කිරීම ඔබ සතු දෙයක් මේ ධර්ම මාර්ගයේ යන කෙනෙකුට. ඊළඟට පින්නොතින් නිකන් මම තව පොඩි විස්තරයක් කරනවා මේකේ ද්වේෂය, තරහව. දැන් ලෝභය නැතිකම කියලා කියන්නේ. ද්වේෂය, තරහව නැතිකම කියන්නේ මොකක්ද එහෙනම් තියෙන්නේ? ලෝභය නැත්නම් එතන තියෙන ත්‍යාගශීලී භාවය. ත්‍යාගී සිත තියෙන්නේ. අලෝභය තියෙනවා. ලෝභ නැතිකමනේ. නැත්නම් දෙයක් දෙන්න බෑ. ඒ වස්තුවේ කෙරෙහි ලෝභයක් ඇති කරන් දෙන්නේ නැහැ. දුන්නොත් මොකද වෙන්නේ කියලා හිතා ගන්න. ආසාව දෙනවා. හැබැයි ලෝභෙත් තියෙනවා. නොදී බැරි කමට දෙන අය ඉන්නවා. ඒ වගේම ද්වේෂයක්, තරහක්, වෛරයක් නැත්තම් එතන තියෙන මෛත්‍රිය. එහෙනම් මෝහය කියන්නේ මොකට සම්බන්ධ වෙන්නේ? මෝහය කියන්නේ මෝඩකම. නුවණ නැහැ. නුවණ මෙහෙවන්න කටයුතු කරන්නේ නැහැ. නුවණ මෙහෙවල කටයුතු කරන්න බැරි කම. එහෙමනම් නුවණ මෙහෙවල කටයුතු කරනවා නම් මෝහය නැහැ කියලායි අපි සලකන්නේ. කියන්නේ තවත් අයකට හිතෙන්න පුළුවන් එහෙමනම් මෝඩය සම්පූර්ණ නැත්තම් මේ කටයුතු කරනකොට මෙතන මේ අංග සම්පූර්ණවම මෝහය ඉවත් කළා කියන එක නෙමෙයි. ප්‍රඥාව මේ අන්ත පරතරටම දිනු කළා කියන නෙමෙයි. යම් කටයුත්තක් කුසලයක් හෝ පිනක් හෝ කරනකොට මේ කරන්න ඕන හේතුත් දන්නවා. ඒ වගේම අවශේෂ හේතුත් දන්නවා. ඒ වගේ මේ කිරීමේ පිනක් තියෙනවා, විපාකයක් තියෙනවා, මෙලොවක් තියෙනවා, පරලොවක් තියෙනවා. තරහ, ක්‍රෝධ, වෛර සිතුවිලි ඇති කරගෙන ඉඳීමෙන් පළක් නැහැ කියලා දන්නවා. මේ අනිත්‍ය, දුක, අනාත්ම භාවයන් පිළිබඳව යම් අවබෝධයක් ඇති කරගෙන කටයුතු කිරීම තමයි අන්න මෝහය නැතිව දන් දෙනවා කියන්නේ. මුලාවටපත් වෙන්නේ නැහැ. නුවණ මෙහෙවල පින්කම් කරනවා කියලා කියන්නේ. ඒක ඥාන සම්පයුක්ත කියලා ඉදිරියට මම තව පැහැදිලි කිරීමක් කරන්නම්. එතකොට ඔබ දැනට තේරුම් ගන්න ඕන ඕනම පුද්ගලයෙකුට පවක් හෝ පිනක් කිරීමට හේතු වන්නේ පවක් කරන්න නම් මේ ලෝභ ද්වේෂ මෝහ මුල් වෙනවා. පිනක් කරන්න නම් අලෝභ ද්වේෂ සමෝහ කියන හේතුන් මුල් වෙනවා. මෙන්න මේ හේතු 6 තමයි බුදුදහමේ පැහැදිලි කරන මූල හේතු 6 කියලා. එතකොට පින්නතුනේ තව කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් මින් එකක් වුණත් උපකාර වෙන්න පුළුවන්. මේ හේතු 6න් එකක් උපකාර වෙන්නත් පුළුවන්. දෙකක් උපකාර වෙන්නත් පුළුවන්. ඒක නිසා ඒක හේතුක සහ ද්වි හේතුක කියලා අකුසල් තියෙනවා. හැබැයි ත්‍රි හේතුක අකුසල් නැහැ. මම මෙතන පැහැදිලි කරන්න ගියොත් දීර්ඝව ඇයි ත්‍රි හේතුක නැත්තේ කියලා බොහෝ කාලයක් යනවා. මම ඒ නිසා ඔබට ප්‍රශ්නයක් හැටියට යොමු කරන්න කැමතියි. ඒක හේතුක කුසලොත් තියෙනවා, ඒක හේතුක අකුසලත් තියෙනවා, ද්වි හේතුක අකුසලත් තියෙනවා. හාමුදුරුවෝ කියනවා ත්‍රි හේතුක අකුසල නැහැ කියලා. එහෙම නැති වෙන්න හේතු මොකක්ද කියලා ඔබ හොයලා බලන්න ඕන. එහෙම මේ සිත් තුන කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණා. ඒ පිළිබඳව අවධානය යොමු කරන්න. ඒක මම ඔබ වෙත යොමු කරන ප්‍රශ්නයක්, ධර්ම ප්‍රශ්නයක් කෙනෙකුට තේරුම් ගැනීමට. ඊළඟට පින්නොතින් මම පැහැදිලි කරනවා දැන් ඔබ හේතු 6 දන්නවා. ඊළඟට මම තව කාරණාවක් පැහැදිලි කරනවා පින්නතුන්ට. දැන් මේ හිතේ තියෙන හිත් තියෙනවා 89ක්. මේ හිත් 89ෙම මෝහය මුල් වෙච්ච සිත් තියෙන දෙකයි.
ඒක නිසා මේ ඒක හේතුක අකුසල් සිත් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. පැහැදිලිවම. ඊළඟට නුවණ නැතිකම නිසා ද්වේෂය, ලෝභය දෙක නුවණ නැතිකමත් ඊට අමතරව ද්වේෂය හෝ ලෝභය නැත්නම් ද්වේෂය ලෝභයයි මේ දෙක මූලික වෙලා අකුසල් සිත් 10ක් අපි තුල ගොඩනැගෙනවා. ද්වේෂය, ලෝභය දෙක මූලික කරගත්තු අකුසල් සිත් 10කුත් අපේ තියෙනවා. ඒ නුවණ නැතිකමින් සිදු කරන්නේ මොකක්ද අපි? කාමයේහි, කම්සපෙහි ඇලිලා ගැලිලා අපි ඔහි කටයුතු කරගෙන යනවා. මෙන්න මෙහෙම ඇලිලා ගැලිලා කටයුතු කරගෙන යාමත් තුළ අභිධර්ම දේශනාවේ මේ සිත් 89න් තව සිත් 12ක් තියෙනවා සෝබන සිත් කියලා. මෙන්න මේ සෝබන සිත් 12ක් ඒ වගේම අකුසල් සිත් 10යි. මේ සිත් 22ක්ම තියෙනවා ද්වි හේතුක අකුසල් සිත් බව. කිසියම් අර මූල හේතු වලින් හේතු දෙකක් මූලික කරගෙන ඇතිවන සිත් 22ක් තියෙනවා අකුසල් සිත්. ද්වි හේතුක අකුසල් සිත් 22ක් අර සිත් 89න් අපි තුල තියෙනවා. තවත් සිත් 49ක්ම තියෙනවා පින්නතුනේ ත්‍රි හේතුක ඇති වෙන සිත් 47ක් තියෙනවා. ත්‍රි හේතුකව ඇති වෙන සිත් 47ක් තියෙනවා. මම කිව්වා ත්‍රි හේතුක අකුසල් නැහැ කියලා. එහෙනම් මේ ත්‍රි හේතුක සිත් 47ම කුසලයට බර වුණු සිත් 47ක් තියෙනවා. සමහර සිත් වල පින්නතුනේ අලෝභය, අමෝහය, අදෝෂය මේ සිත් තුනම තියෙනවා. කුසල් සිත් තියෙනවා ත්‍රි හේතුක. අකුසල් සිත් නැහැ කියලා මා කිව්වා. එහෙනම් කුසල් සිත් තුන මේ ත්‍රි හේතුක කුසල් සිත් තුන අර 47ක් දක්වා සකස් වෙන ආකාරයේ ධර්ම දේශනා ධර්ම ග්‍රන්ථවල ඒ වගේ විශේෂ අභිධර්මයේ අපිට පැහැදිලි කරනවා. මම ඒව දීර්ඝව මෙතනින් එහාට කියන්නේ නැහැ. මම තව කාරණාවක් වෙනුතුරු මතක් කරන්න ඕන. මම මේක සඳහන් කළේ මේ සංඛ්‍යාත්මක තොරතුරු අභිධර්ම දේශනාවේ තියෙනවා අහේතුක කියලා වචන. මේ අහේතුක කියලා අහේතුක කියන්නේ මූල හේතුන් නැති බැරි. අහේතුක සිත් අපි අතර ඇතිවෙනවා. මූල හේතුන් නොමැතිව නමුත් වෙන යම් අවශේෂ හේතු මූලික කරගෙන අපි තුල සිත් ඇති වෙනවා. දැන් මූල හේතු 6 දන්නවනේ. ලෝභ දේශ මොහ අලෝභ දේශ සමෝහය කියලා. එහෙනම් මේ අහේතුක සිත් කියලා කියන්නේ මේ මූල හේතු සම්බන්ධ නොවන සිත්. මේව මූලය කරගෙන ඇති නොවන සිත් වලට තමයි අහේතුක සිත් කියන්නේ. ඒකෙන් අදහස් කරන්න එපා. කෙනෙක් වරදවා තේරුම් ගන්න එපා මේ හේතුවක් නැතිව ඇති වෙන සිතුවිලි කියලා. හේතුවක් නැතුනේ. මූල වශයෙන් ලෝභයවත්, ද්වේෂයවත්, මෝහයවත්, අලෝභයවත්, ද්වේෂය, අමෝහයවත් මූලික නොවි ඒවා ඊටාම ක්‍රියාසිත හැටියට අපි තුල ඇති වෙන සිත් අපි තුල ඇති වෙන්න පුළුවන්. අන්න ඒවා අහේතු සිත් කියලා තියෙනවා. එහෙම අහේතු සිත් 18ක් අපිට මේ අභිධර්මීය දේශනාවල හමු වෙනවා. ඒත් එක්කම පින්නතුනි සහේතු කියලා තව වචනයක් කිව්වා. අහේතු සිත් තියෙනවා කිව්වා. සහේතුක සිත් තියෙනවා කිව්වා. සහේතු කියලා සඳහන් කළේ මේ අපි තුල උපදින සිත්වල දැන් අර මං කිව්වනේ මූල හේතු නැතුව අහේතු කියලා කිව්වනේ. මූල හේතු නැතුව සිත් උපදිනවා කියලා. ඒවට කිව්වා අව්‍යාපෘත සිත් කියලා පින්නතුනේ. ඒ කියන්නේ කුසලත් අකුසලත් නොවන සිත් තියෙනවා අපිට. දැන් අපිට බොහෝ වෙලාවට මාකට් එකට යනවා, බඩු ගන්න යනවා. අපි යන්නේ බඩු ගැනීමේ චේතනාව ඇති වෙන යම් චේතනාවක් ඇති වෙනවා. ඊළඟට වාහනයකට තෙල් ටිකක් ගහ ගන්න යනවා. ඒ යන්නේ අපි වාහනේ තෙල් ගහ ගැනීමට නේ. එහෙම නැතුව මගතොට යන සතුන් යට කර ගැනීමේ චේතනාවක් අපි නැහැ. ප්‍රාණඝාතය කරන චේතනා නැහැ. මේ දේවල් නමුත් අහම්බෙන් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට අපිට මේ ද්වේෂයව මෝඩ සිතුවිලිව ඒවා අපි තුල
ප්‍රධාන වශයෙන් මූලික වෙලා ඒ අතරමඟ වෙන කාර්යයන් සිද්ධ කෙරෙන්න අවස්ථා අඩුයි. ඉතින් ඒ නිසා කුසල් හෝ අකුසල් නොවන සිත් තමයි මේ අපි සඳහන් කළේ සමහරට අව්‍යාකෘත සිත් හැටියට සඳහන් කළේ. සමහර විට ඔබට මේක ටිකක් පටලැවිලි සහිත වෙන්න පුළුවන්. කෙටියෙන් තේරුම් ගන්න. අහේතු කියලා කිව්වේ සහ මුලින්ම මේ ටික මූලික නොවන ඒවා සහේතු කියලා සඳහන් කළේ මේන් එකක් හෝ මේ සිත් හයෙන් එකක් හෝ මූලිකව වෙලා අපේ සිත් තුළ ඇති වෙන සිතුවිලි බව. පින්වතුන් දැනගන්න ඕන අපි අරමුණ අපේ චේතනාව මාකට් එකට යෑම නම් ගොවිපලකට යෑම නම් රැකියාවකට යෑම නම් අපිට කුසල හෝ අකුසල ඒ චේතනාවලින් කර්ම රැස් වෙන්නේ නැහැ කියන එක ඉතා පැහැදිලියි. ඒ තැන් වලට ගියාම අර හේතු හය එකක් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්න පුළුවන්. ඔබට කාගේ හරි මගුල් ගෙදරට ගියාම එහෙම නැත්නම් මුදලක් දෙන්න අවශ්‍ය වුණාම ඒ මුදල ඔබ දෙනවා. හැබැයි එතන පින්සලකගෙන ඔබ දුන්න වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. උපකාරයක් පිණිස දුන්න වෙන්න පුළුවන්. මගුල් ගෙදරට යනකොට සිරිතක් හැටියට ඒ දේ සිද්ධ කළා කියලා ඔබේ සිත් තුළ සිතුවිලි ඇති වෙන්න පුළුවන්. එහෙමනම් අන්න ඒ වගේ අව්‍යාකෘත සිත් පින් නැත්නම් කුසල් අකුසල් සලකගෙන අපි එහෙම කටයුතු කළා නෙවෙයි. ත්‍යාගශීලී භාවයේ කරලකටගෙන ඔබ තුළ යම් ආකාරයකට යම් කුසලයක් සිදු කරගන්නත් පුළුවන් ඒ වගේ. ඉතින් ඇරෙන්න බැරි කමට දුන්න වෙන්නත් පුළුවන්. හැමෝම දෙන නිසා දුන්න වෙන්නත් පුළුවන්. ඉතින් පින්වතුනි මෙන්න මේ වගේ සිත් 89න් එක් බෙදලා තියෙනවා. නැවතත් අහේතුක සිත් 18ක් තියෙනවා. මේ අහේතුක සහේතුක වශයෙන් බෙදාගෙන යනකොට හැබැයි මූල හේතු නොමැතිව ඉතිරි සිත් 71ම 89 හේතු සහිත නිසා ඒ සිත් වලට අපි කියනවා සහේතුක සිත් ලෙස දහමේ පැහැදිලි කරනවා. ඉතින් මේව තව අවශ්‍ය කෙනෙකුට ඇත්තටම අභිධර්ම කරුණු වලදී ඉගෙන ගන්න පුළුවන්. මතක තියාගන්න ඕන දේ වැදගත්ම කාරණාව තමයි මෙතන හේතු කියලා සඳහන් කළේම හේතුවක් නැහැ කියන අදහස නෙවෙයි කියන එක. ඉතින් මේ සඳහා යම් යම් වෙන හේතු තියෙනවා අර කලින් කිව්වා වගේ. මූල හේතු සම්බන්ධ නොවි. මූල හේතු නැත්නම් ඒ මූල හේතු සම්බන්ධ නොවි. ගොවිපලකට යන්නවත් රැකියාවට යන්නවත් අපි මේ කටයුතු කරන්නේ රැකියාවට යන්නේ දිව්‍ය සරි කර ගැනීමට යමක් උපයා ගැනීමට මිසක් ලෝභ ද්වේෂ මෝහ ආදී මේ වගේ සිත් ඇති කරගෙන කටයුතු කරන නෙවෙයි. ඒක ඉතින් සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි නැත්තේ රැකියාවට යන්න සල්ලි හොයන්න එහෙම. එහෙම කෙනෙක් හිතනවා නම් එහෙම කෙනෙක් රැකියාව කරන්නේ ඒ අදහසින් නම් ඔහු අන්න නිතරම අකුසල සිතක් ඇති කරගෙන කටයුතු කළා කියන පුළුවන්. එහෙම නෙවෙයි. වෙහෙස මහන්සිලා යමක් කැප කරලා ඊට සරිලන දෙයක් ඔබ උපය ගන්නවා. ඒක යහපත් විදියට වෙහෙස මහන්සිලා සාධාරණ විදියට වෙහෙස මහන්සිලා කටයුතු කරනවා නම් ඒ තුල ඔබට ඇති වෙන්නේ ලොකු සතුටක්, හිතේ ප්‍රසාදයක්, පැහැදීමක්, හිතේ සුවයක්. ඔබ වංචනික විදියට යමක් උපය සපයගෙන කටයුතු කරනවා නම් එතන ඇති වෙන්නේ බලන්න මොන වගේ සිතක්ද කියලා. එතකොට ඒක අකුසල දේවල් කරපු නිසා හිත බොහොම පෙළෙන පීඩා විඳින ගත ස්වභාවයෙන් යුක්තව තමයි අර වගේ දේවල් අපි උපයලා තියෙන්නේ. ඉතින් ඒ නිසා පින්නතුන් මම මේ උදාහරණ වශයෙන් මේ කරුණු පැහැදිලි කරන්න ඔබ සමාජයේ දේවල් ගත්තත් පින්නතුන් නුවණින් කල්පනා කරලා බලන්න ඕනේ. එහෙමනම් මේ මූල හේතු 6 අහේතුක සහේතුක සිත් ඇති කර ගැනීමට මොන විදියට කටයුතු කරනවද කියලා. ඊළඟට පින්වතුනේ අපේ හාමුදුරන් වහන්සේලා දන් වරදා අවසානයේ කියන බණක් තියෙනවා. ඒ බණේදී උන්වහන්සේලා හුඟක් දෙනා පැහැදිලි කරන වචන තුනක් ඔබට මතක ඇති. ඒ තමයි මුංචන පූර්ව චේතනා, මුංචන චේතනා, අපර චේතනා. මේ තුනෙන් සඳහන් කරන්නේ පින්කමක් කිරීමට පෙරත්, පින්කම කරන අවස්ථාවේ පසුවත් මේ තුන් සිත මේ ස්ථාන තුනේ ඇති කරගන්න සිත පිරිසිදුයි කියලා හාමුදුරුවෝ බණ කියනවා. ඒ සඳහන් කරන්නේ ඔබව අන්න ත්‍රි හේතු ප්‍රතිසන්දියක් ඇතුව උපදින්න ඔබව තල්ලු කරනවා. උන්වහන්සේ ඔබව දිරිගන්නන අවස්ථාවක තමයි ඒ කියන්නේ. එහෙමනම් ඒ අවස්ථා තුනම ඔබ කටයුතු කරන්නේ පිරිසිදු භාවයක් ඔබේ හිතේ ඇති කරගන්නවා. මුල් පින්කම පිළිබඳව, උපයපු ධනිය පිළිබඳව, ප්‍රතිග්‍රහ සම්පත්තිය පිළිබඳව, කුසලයේ පිළිබඳව,
ඒ වගේම පින පිළිබඳව, මෙලොව පිළිබඳව, පරලොව පිළිබඳව මේව ඇති කර ගන්නවා. ලෝභ, ද්වේෂ, මෝහ නැහැ. අලෝභ, ද්වේෂ, සමෝහ කියන ඒවා ඇති කරගෙන ඔබ පින්කම් කරනවා. අන්න එහෙමනම් ඊටාම වැදගත් ඒ සිත ඒ විදියට මෙහෙවන්න ඔබ නුවණකින් යුක්ත පුද්ගලයෙක් නම් ඔබ සැබෑ දක්ෂයෙක්. ඔබ හරිම වාසනාවන්තයෙක් පින්නතුනි. නමුත් සමහර අයට මේක ඒ විදිහටම හිතේ පවත්වාගෙන යන්න බෑ. මොකද ආඩම්බරකම, මාන්නය, ලොකුකම් ඔය වගේ යම් දේවල් කෙනෙක් ප්‍රශංසා කරනකොට ඒකට හිත යනවා. ඉතින් අන්න ඒ වගේ බොරුවට දෙන්න පුළුවන්. ඒ වගේ සිත් ඇති වෙන්න පුළුවන්. දැන් අපි හිතුවොත් එහෙම සමහර දේශපාලකයෝ 100,000 ලක්ෂ ගණන් මෙහෙවල ධන සංවිධානය කරනවා. හැබැයි ඒ අයගේ සාක්කුවෙන් 7-5ක්වත් යන්නේ නැහැ. එක්ක බදු මුදල් ටික, එක්ක රජයක තියෙන සල්ලි ටික, කොහේ අමාත්‍යාංශයක තියෙන සල්ලි ටික, එක්ක කාර්යාලයේ ඉන්න සේවකයන්ගේ තියෙන ටික එකතු කරලා දෙනවා. ඒවා තව දන්සල් දෙනවා. ඒතර දන්සල් දෙන අය ලෝක සේරු තියෙන ඒවා එකතු කරලා දන්සල් දෙනවා. හැබැයි එතන යම්කිසි කුසල් සිතක් තියෙනවා පින්නතුනි. ඒ සිතේ කුසලයේ රැඳෙන්නේ ඒ කරන කෙනාගේ තියෙන අවංක භාවය මත. මේ සම්පත් උපයපු විදිය, ඒ වගේ මේ සම්පත් පරිත්‍යාග කරන විදිය, අන්න ඒ වගේ పూర్ව මුංචන අපර කියන පෙරත් ඒ වගේ මේ කටයුත්ත කරන අවස්ථාවේ ඉන් පසුවත් ඒ දේ පිළිබඳව සෑහීමකටපත් වෙන්න පුළුවන්. සතුටකටපත් වෙන්න පුළුවන්. සිත ඊටාම ප්‍රසන්න භාවයේ තියෙනවා නම් ඔබ බය වෙන්න දෙයක් නැහැ. ඔබ හොඳ පින්කමක් සිද්ධ කළා කියලා තියෙනවා. එහෙමනම් පින්වතුනි දැන් ඔබට තේරෙනවා හේතු දන්නව, අහේතු දන්නව, සහේතු දන්නව. ඊළඟට මම පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ මෙන්න ගිහි ජීවිතයක හෝ පැවිදි ජීවිතයක් ගත කරන කෙනා තුල මේ කාමාවචර ලෝක අපි ඉන්න ලෝකයේ කාම ලෝකය. මේ කාම ලෝකයේ තුල අපි තුල ඇති වෙනවා පින්වතුනි සිත් 54ක් තියෙනවා. කාම ලෝකයේ අපි තුල සිත් 54ක් තියෙනවා. 54ක් තියෙනවා. කාමාවචර සිත් 54ක්. මේ 54න් මිනිහෙකුට පුද්ගලයෙකුට ඇති කරගන්න පුළුවන්. හැබැයි හරිම අසීරු මහා කුසල් සිත් 8ක් තියෙනවා. සාමාන්‍ය පොදු ජනයාට තියෙන සිත් නෙවෙයි. ශ්‍රේෂ්ඨ මිනිසයන් තුළ සැබවින්ම දක්ෂ මිනිසෙක් මේ දහම කෙරෙහි දක්ෂ මිනිසෙක් තුළ තියෙන සිත් 8ක් තියෙනවා පිළිතුරු. මොනවද? මෙන්න මේ සිත් 8 ගැන දැන් මෙතන සිට මම පැහැදිලි කරනවා. එතකොට ඔබට මින් ඉදිරියට දැන් ඒක හේතු සිත් ගැනත් මම කිව්වනේ. ඒ දැන් එහෙනම් ද්වි හේතු සහ ත්‍රි හේතු සිත් ගැනයි මම දැන් මේ සිත් 8 තුලින් පැහැදිලි කරන්නේ. මේවා මම කිව්වා මහා සාමාන්‍ය පොදු ජනයා තුළ ලෙහෙසියෙන් ඇති වෙන සිත් නෙවෙයි. ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ සිත් තුළ තමයි, මනසක් තුළ තමයි මේ වගේ සිතුවිලි ඇති කර ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. මොනවද ඒවා? මේ කාමාවචර කුසල් සිත් 8 පින්වතුනි තියෙනවා. තවත් වචන හරඹයක් තේරුම් ගන්න. පළවෙනි සිත තමයි දැන් ඔබට මේ ධර්ම දේශනාව යන ගමන් ඔබට දකින්න ලැබෙනවා. දස කුසල් දකින්න ලැබී, දස පුණ්‍යක්‍රියා පිළිබඳ සටහන් දකින්න ලැබී, ඊට අමතරව තවත් මෙන්න මේ කියන විස්තර ටික ඔබට දකින්න සලස්වනවා. බොහොම ඕන කමින් කියවලා තේරුම් ගන්න. එකක් තමයි කාමාවචර කුසල් සිත් 8 සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික කුසල් සිත. ඔන්න දැන් අසංක ඔබට හම්බ වුණා. ඊළඟ සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංක වගේම තව ඉන්නවා සසංකාරික කුසල් සිත කියලා. අසංකත් ඉන්නෝ සසංකත් ඉන්නෝ අපේ එකම මනස. හැබැයි ශ්‍රේෂ්ඨ සිත් දෙකක් මේ දෙකම. මේ දෙන්නගේ පුංචි වෙනස්කම් දෙකක් තියෙනවා. ඒකයි මේ එක්කෙනෙක් අසංකනිත් එක්කෙනා සසංක. හැබැයි දෙන්නම ඥාන සංප්‍රයුක්තයි. සෝමනස්ස සහගතයි. ඊළඟට ඉන්න තව සිත් 4ක් ඔබට ඇති කාමාවචර කුසල් සිත් 8 4 දෙනෙක් ත්‍රි හේතුක කුසල් සිත්. 4 දෙනෙක් ද්වි හේතුක කුසල් සිත් කියලා ඔබට දැක්කේ. අනුමන් ත්‍රි හේතුක දෙකක් වූ ඉතිරි දෙක තමයි උපේක්ෂා සහගත ඥාන සංපයුක්ත අසංකාරික. අන්න එතන පොඩි වෙනසක් නෝ. එක්කෙනෙක් අර සෝමනස්ස සහගත කියප එක දැන් උපේක්ෂා සහගතයි මේ තුන්වෙනි සිත. ඊළඟට මම කියනවා ඥාන සංපයුක්තයි හැබැයි අසංකාරික. තව ඉන්නවා උපේක්ෂා සහගත ඥාන සංපයුක්ත සසංකාරික කුසල්සිත. පැහැදිලිද?
මේක එකපාර මතක හිටින්නේ නැහැ. දැන් අපි බලමු අසංක, සසංක, උපේක්ඛා. ඔය නම් තුන දන්නවනේ. මේවා උපේක්ඛා කියලා ගෑනු ළමයි. ඊළඟට සසංක කියලා තියෙනවා ගෑනු ළමයි, සසංක කියලා කොල්ලොත් තියෙනවා. අසංකා කියලා ගෑනු ළමයිත් තියෙනවා, අසංක කියලා අපේ කොල්ලොත් තියෙනවා. එතකොට පිරිමි දරුවොත් තියෙනවා. දැන් මෙතෙන්ද කියන්න එපා මේ අය ගැන කියන්න කියලා. මේකේ වෙන තව අර්ථ තියෙනවා. මේ හොඳ අර්ථ තියෙනවා. මෙතෙන්දි මේ කියන්නේ මෙහෙම හිත ගැන පිළිතුරු. මේ වචන පාලි භාෂාවෙන් ආපු වචන නේ දරුවන්ට නම් තියලා තියෙන්නේ. එතකොට දැන් අපි බලමු අසංක, සසංක සහ උපේක්ඛා. මේ සිත් හතරේ තියෙන. ඔන්න සෝමනස්සගෙන් අපි හිතමු සෝමදාස කියලා. සෝමසිරි කියලා හිතන්න. ඉතින් මේ වගේ බැලුවම් පස්සේ මේ කවුද මෙතන සෝම කියලා ඉන්නේ කවුද එහෙනම්? සෝමසිරි, සෝමදාස, සෝමරත්න, සෝමපාල මේ වගේ නම් තියෙනවා. මෙතන සෝමනස්ස කියන්නේ ඒත් සතුට, සිතේ සුවය, සිතේ සැප සහිත භාවයකින් කටයුතු කරන කෙනාට කියනවා සෝමනස්ස, සැප වේදනා සහිත සිතක් තියෙන කෙනා. එහෙනම් අසංක කිව්වේ කවුද? අසංක කියලා කිව්වේ කාගේවත් කවුරුත් මෙහෙයවන්න ඕනේ නැහැ. Taman තනිවම මේ හැම දෙයක්ම කර ගැනීමට ඥාන සම්ප්‍රයුක්තයි නුවණ මෙහෙයවන කෙනා. ඔන්න බලන්න සෝමනස්ස සතුටු සැප සුව වේදනා සහිත ඥාන සම්ප්‍රයුක්ත නුවණ මෙහෙයවන අසංක කියලා කිව්වේ කාගේවත් උපකාරයක් තමන්ම මේව මෙහෙයවල කරනවා. දැන් ඔන්න ඔබ දැන් සෝමනස්ස කියන එකක් දන්නෝ. ඊළඟ ඥාන සම්ප්‍රයුක්ත කියන එකක් දන්නෝ. අසංකාරය කිව්වේ නුවණ තියෙනවා, ඥානය තියෙනවා, මෙහෙයීමක් ස්වකීය මෙහෙයවීමකින් තමන් කැමැත්ත පරිදි මෙහෙවල හරියට කටයුතු කරන්න. ඔන්න උදාහරණයක් ගමු. දානයක් දෙනවා. කවුරුත් කියලා නෙමෙයි. තමන් දන්නවා දැන් අර දස පුණ්‍ය ක්‍රියාවල තියෙන වැදගත්කම දන්නවා. දස කුසල් දන්නවා, දස අකුසල් දන්නවා. මේව දැනගත්තු කෙනා තමයි ඥාන සංපයුක්ත නැත්තම් ඥානපාල කියලා හිතන්නේ. ඥාන රත්න කියලා හිතන්නේ. අපි ඔය නම් දැන් මේ අදහසින්. ඉතින් ඒවා ඒ පුද්ගලයන් දැම්මට ඒ පුද්ගලයන් මොන විදිහ කෙනෙක් වෙන කතාවක්. ඉතින් මම මේ ඔයගොල්ලන්ට වචන තේරෙන්න ඕන නිසා කිව්වේ සෝම නස්ස ඥාන සංපයුක්ත අසංකාරික දැන් ගන්න. එහෙමනම් දැන් සෝමනස්ස කියන එකක් ගන්නවා ඥාන සංපයුක්ත සසංකාරික කිව්වේ කවුද? සසංක කිව්වේ කවුද? සසංක කිව්වේ නුවණ තියනවා. බොහොම සතුටු සිතක් තියෙනවා. සෝමනස්ස භාවයක් තියෙනවා හිතේ. බොහොම සුවයන ගතියක් තියෙනවා. හැබැයි පින් දහම් කරලා භාවනා කරලා කුසල් දහම් වඩන්න බැහැ. කාගේ හරි මෙහෙවීමක් ඕන. වෙන කෙනෙකුගේ උපකාරයක් ඇතිව සිත කටයුතු කරනවා. අන්න එතකොට දැන් ඔබට ඒ දෙක පැහැදිලි. ඊළඟට බලමු උපේක්ඛා කියලා ආවෙක් කෙනෙක්. කවුද මේ උපේක්ඛා කියන්නේ? එතනක් තියෙනවා ඥාන සංප්‍රයුක්තයි අසංකාරිකයි. දැන් ඥාන සංප්‍රයුක්ත සංකාරික ගැන මම කියන්න ඕනේ. උපේක්ඛා කියලා කියන්නේ මැදහත් වේදනා සහිත. ඒ කියන්නේ මධ්‍යස්ථ භාවයේ තියෙන්නේ. ඉහළම සතුටක් සුවයක් හිතේ නැහැ. ටිකක් අඩුවෙන් උනත් තියෙනවා හැබැයි හොඳ හිතක් හොඳ කුසල් සිතක් පින්නතුනේ. ඒ කියන්නේ ත්‍රි හේතුක කුසල් සිත කියලා තියෙන මේ සුළුකට සලකන්න එපා. හැබැයි උපේක්ඛා සහගතයි. එහෙනම් එයාගේ තියෙන උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික කුසල් සිත තියෙනවා. උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත සසංකාරික කුසල් සිත තියෙනවා. දැන් ඔබ කල්පනා කරලා බලන්න. ඔබට දැන් තේරෙනවා ත්‍රි හේතුක කුසලයක් වෙන්න මෙන්න මේ විදිහට හිත පවත්වාගෙන යනවා. ඉතින් පින්නතුනේ මේ සිත් හතර නැවත බෙදෙනවා ත්‍රි හේතුක උත්කෘෂ්ඨ සිත සහ ත්‍රි හේතුක ඕමක සිත කියලා. අන්න බලන්න ත්‍රි හේතුක කුසල් සිත් හතරයි. ඒකෙත් නැවත බෙදලා පෙන්නනවා මේකේ වෙනස්කම් දෙකක්. මොකද එක්කෙනෙක් සෝමනස්ස සහගත අනිත් එක්කෙනා උපේක්ෂා සහගතයි කිව්වනේ. එහෙමනම් මේ හතරෙත් තියෙනවා ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කියලා කිව්වේ තමන් පින්කමක් කරලා ඉවරුනාම ඒ හිතේ තියෙන සතුට పూర్ව මධ්‍යම ඒ වගේම අපර කියන මේ චේතනා ඇති කරගන්න හැම මොහොතකම කිසිසේත්ම ඒ කළ පින්කමේ අඩුවක් කරගන්නේ නැහැ. අන්න බලන්න. කළ පින්කම පිළිබඳව හිත ඉහළ මට්ටමක පවත්වාගෙන යනවා. තවත් සමහරු ඕමක කියලා කිව්වා. ත්‍රි හේතුක ඕමක සිතක් තියෙනවා. ඕමක කියලා සඳහන් කරන්නේ පාලි භාෂාවේ
පින්කම කරලා පසුතැවෙන සමහර. තවත් සමහරු පින්කමට ආපු මිනිස්සු නිසා හරි භික්ෂුන් වහන්සේ නිසා හරි එක්ක මොන යම්ම හෝ දෙයකට කරුමයක් කියලා වගේ කියලා කියන්න පුළුවන් ඔබට අර කරච්චර හොඳ පින්කමක් කරලා හිත කඩා හැලිලා. ඉතින් මේ මෙන්න මෙහෙම තත්ත්වයන් අපි ඇති වෙනවා. කුමන හෝ කලකිරීමක් ඇති වෙනවා. සමහරු පින්කම් කරලා තරහ වෙනවා. සමහරු පින්කම් කරලා එන ගමන් මැදයක් කරා යනවා. අර මේම පුංචි වචනයක්. ඉතින් අන්න එහෙම තත්ත්වයටපත් වෙනවා. ඒක ඕමක. හැබැයි පින්නතුනේ කළ ලොකු පින්කමක් නේ. මට අමතක කරන්න එපා මහා කුසල් සිත් 8ක් 8න් හොඳ 4ක් ඇති කරන් පින්කම කළා. මේකේ හොඳ ආනිසංස තියෙනවා පින්නතුනේ. දැන් ඉදිරියට මම මේක කියනවා කොහොමද ප්‍රතිසන්දියක් උපදින්නනේ දැන් බලාපොරොත්තු. ඒ ප්‍රතිසන්දිය ඇති කර ගන්න පුළුවන් ශක්තිය එනර්ජි එක මේක තියෙනවා. මෙතන මේ ශක්තිය තියෙනවා බලය තියෙනවා පින්නතුනේ. අර එහෙනම් දැන් ඔබට පැහැදිලි කාමාවචර මහ කුසල් සිත් 8 ත්‍රි හේතුක කුසල් සිත් 4 දන්නවා. ඒ සිත් 4 ඔබ දන්නවා උත්කෘෂ්ඨ සිත සහ ඕමක සිත කියලා දැන් බෙදුවා. ඊළඟට අපි බලමු කාමාවචර මහ කුසල් සිත් 8 තියෙනවා පින්නතුනේ එක වචනය වෙනස් වෙනවා. ඒ තමයි අර සෝමනස්ස සහගත ඥාන විප්පයුක්ත. අනිත් වචන ටික ඔක්කොම එක සමානයි. ඥාන විප්පයුක්ත අසංකාරික කුසල් සිත, සෝමනස්ස සහගත ඥාන විප්පයුක්ත සසංකාරික කුසල් සිත, උපේක්ෂා සහගත ඥාන විප්පයුක්ත අසංකාරික කුසල් සිත, උපේක්ෂා සහගත ඥාන විප්පයුක්ත සසංකාරික කුසල්. මෙන්න මේ සිත්වල තියෙන උදවියට මොකක්ද අඩු පින්නතුනි? ඥාන විප්පයුක්තයි. ඥානය අඩුකමක් තියෙනවා. දැනුම අඩුකමක් තියෙනවා. මොනෝ පිළිබඳ දැනුමද අඩු? අන්න ඔහුට තියෙන දැනුම අඩුකම තමයි පින්නතුනේ අර දස කුසල් පිළිබඳ තියෙන දැනුම නැහැ. ඒ වගේ මිත්‍යා දෘෂ්ටික ඇති වෙන සම්‍යක් දෘෂ්ටික භාවයක් නැහැ. මිත්‍යා දෘෂ්ටික වෙන්න පුළුවන්. ඒ ටික නැවත කියවල බලන්න. අන්න මේවා පිළිබඳවයි දැනුම නැත්තේ. මෙලොවක් නැහැ, පරලොවක් නැහැ, මවට පියාට කරන උපකාරවල විපාක නැහැ. ඉතින් අන්න ඒ වගේ මේව ඔච්චර ආනිසංස ලැබෙන්නේ නැහැ. මේව මේ හාමුදුරුවන්ට අවශ්‍ය විදිහට සකස් කරගත්තු දේවල් මොන ආදීකින් හරි සිතේ යම් යම් දැනුම් අඩු කර්මඵල පිළිබඳ විශ්වාසය නැහැ. අන්න එහෙම තියෙන කෙනා දැනුම නැතුව නමුත් අනිත් ඔක්කොම අසංකල සසංකල උපේක්ඛල ඉන්නවා. සෝමනස්ස භාවයේ තියෙනවා. නැත්තම් මේ ඉන්නවා. ඉතින් ඒක නිසා මේ සෝම කියලා කියන්නේම හිතේ පැහැදීම, සතුට, සෞම්‍ය භාවය. හිතේ ඇති කර ගන්නා වූ ඊළඟ සුවදායක ස්වභාවය හිතේ ඇති වෙන. මෙන්න මේ ඔක්කොම තියෙනවා. ඥානය නැහැ. එහෙනම් මේ දැනුම නැහැ මේක. අපි බණ අහන්නේ මේ දැනුම හදාගන්න. එතකොට මේ පොත්පත් කියවන්නේ, ලියවන්නේ මේ දැනුම හදාගන්න. ඥානය හදාගන්න. එතකොට බොහෝ දෙනා පින්කම් කරන්නේ පින්නතුනේ ධර්ම ග්‍රන්ථ ලියවනවා. ඒවා ධර්ම ග්‍රන්ථ පූජා කරනවා. ධර්මදේශකයන් වහන්සේට පහසුකම් සකස් කරනවා. මේ ඥානය ලබා ගැනීමේ පින්කම් හැටියට මේ දේවල් අපි සිද්ධ කරගෙන යනවා. එතකොට දැන් ඔබට තේරෙනවා එහෙනම් මෙන්න මේ සිත් 4 ද්වි හේතුක කුසල් සිත් කියලා හඳුන්වනවා මේ සිත් 4 පින්නතුනේ. ද්වි හේතුක කුසල් සිත් 4. මේ ද්වි හේතුක කුසල් සිත් 4 තියෙනවා ද්වි හේතුක උත්කෘෂ්ඨ කුසල් සිත තියෙනවා. ද්වි හේතුක ඕමක සිත් තියෙන අපල මේ 4 ඊටාම හොඳට මේ සිත් 4 ඇති කරගෙන හොඳ පින්කමක් කළා. ඥානය අඩු වුණත් ඒ පැහැදීමේ ප්‍රමාණයක් තියෙනවනේ. ඒ ප්‍රමාණයෙන්ම හිත තියාගෙන ඔහු ඉන්නවා. නැති කරගන්නේ උත්කෘෂ්ඨ භාවයක්. හොඳ ඉහළ මට්ටමකට තියාගන්න පුළුවන්. සමහරු අර කලින් වගේම යම් යම් දේවල් කරලා අඩු මේ උපේක්ඛා සහ මේ පින්කම් සිදු කළත් යම් කිසි ආකාරයකින් සිත කලකිරීම ස්වභාවයට පත් කරගන්නවා. අපරිසුදු භාවයට පත් කරගන්න පුළුවන්. ඉතින් පින්නතුනේ මෙන්න මේ විදියට දැන් ඔබ තේරුම් ගන්න ඕන ද්වි හේතුක උත්කෘෂ්ඨ ඕමක වශයෙන් සිදු කර ගන්නවා. ඊළඟට මම කැමතියි පින්නතුන් පැහැදිලි කරන්න මේ සිතක් කුසල් සිතක් සෝමනස්ස සහගතව තියා ගැනීමට අපිට පුළුවන්කම ලැබෙන්නේ අපි මොනව කළොත්. ඉතින් මෙන්න මේකට අවශ්‍ය කරනවා ඇත්තටම මේ පින්කම් කරන කල්යාණ මිත්‍ර සම්පත්තිය ඕන. ඒ වගේම සෝමනස්ස සිතක් දැන් මේක ඔබට මේටිය තවදුරටත් කියන්න පුළුවන්. මම මේක අපේ තපෝවනේ රත්නහර සටහනක වෙන්න ඕන මට මතක හැටියට මේක ලබා ගත්තේ. එතකොට සෝමනස්ස සිතකින් අපි ප්‍රතිසන්දිය ලබන්න එපා.
ත්‍රි හේතු ප්‍රතිසන්දියෙන් ලබන්න ඕනේ කො දැන් එහෙනම් සතුටු සිත සුවදායක සිතක් ඇති කරගෙන උපත ලබන්න ඕන. ඒකට මොනවද අවශ්‍ය කරන්නේ? ශ්‍රද්ධාව බහුලව වඩන්න ඕන. තව අඩුපාඩු ඉන්න පුළුවන්. ඒක සොයන බල සකස් කරන්න. පිරිසිදු සම්‍යක් දෘෂ්ටිය අර දස කුසල් කෙරෙහි ඔබ ඇති කර ගන්න ඕන. දස පුණ්‍ය ක්‍රියා කෙරෙහි සැක තියාගෙන බෑ ඇති කර ගන්න ඕන. ඒ වගේම කුසල කර්මයන්හි ඵල විපාක නිවැරදිව දැන ගන්න ඕන. ඊළඟට නිරන්තරයෙන්ම හිත හොඳ යහපත් අරමුණක පවත්වාගෙන යන්නට කටයුතු කරන්න ඕන. රෝග පීඩාදී උපද්‍රවයන්ගෙන් වැළකීලා කටයුතු කරන තැනැත්තෙක් හැටියට දිනු කර ගන්න ඕනේ. ඉතින් මේවා පිළිබඳව දැන් හිතලා බලන්න ඕන නිසා තමයි මම මේ සටහන් කීපයක් ඔබට තව දර්ශනය හැදුවේ. මෙන්න මේ අවශ්‍යයි කුසල් සිතක් සෝමනස්ස වීමට පින්වතුනි. ඊළඟට අපි සමහරු කර්මඵල කර්ම මේ විශ්වාස කරන්නේ නැහැ. විශ්වාස නොකර බොහෝ කටයුතු සිද්ධ කරනවා. ගෙවල් දොරවල් හදලා දෙනවා, දුගී වගේ යාචකයන් උදව් කරනවා, ඇඳුම් පරිදුම් දෙනවා, පොත්පත් දෙනවා, වාහන ආදී පරිත්‍යාග කරනවා. හැබැයි මේ කර්මඵල කර්මයෙන් මේකේ දේවල් පිළිබඳ විශ්වාසයක් නැහැ. ඒව ගැන අවබෝධයක් නැහැ. අරව කරනවා. අන්න බලන්න. එතකොට හොඳ දේවල් කරන නිසා අර කුසල් සිතක් හැටියට කිරීමෙන් ඔබට යම් ඒකේ හොඳ විපාක ගොඩක් ඒ තනත්තන්ට තියෙනවා. හැබැයි අඩුපාඩුකම් ඇතුව තමයි ඊළඟට උත්පත්ති ලබන්නේ. අඩුපාඩුකම් නැතුව උත්පත්ති ලබන්නේ. දැන් ඔබේ බලාපොරොත්තුව ත්‍රි හේතු ප්‍රතිසන්දියක් ඇතුව උපදින්නට කටයුතු කරනවා නම් ඔබ මේවා හොඳ ඥාන සංප්‍රයුක්ත සිතකින් කටයුතු කරන්න වෙනවා. ඊළඟට පින්නතුනේ ඥාන සංප්‍රයුක්ත කුසල් සිතක් ඇති වෙන්න මම දැන් කලිනුත් කිව්වා කරුණු ටිකක් ඇති කරගන්න අපි මොනවද කරන්න ඕනේ කියලා. එතකොට දස පුණ්‍ය ක්‍රියා කරන්න ඕන පින්නතුනේ. ඊළඟට අටමහා කුසල් කියලා සඳහන් කෙරෙන්නේ. ඒ අටමහා කුසල් වලට අයිති පින්කම් අපි සිදු කර ගන්න ඕන. ඔබ දන්නවා ඉඩ කඩම් පූජා කරන ඒවා, වැසිකිලි සකස් කිරීම, පොත්ගුල් කියව පුස්තකාල, පොත්පත් ලියන, ඒ වගේම පරිත්‍යාග ලියපු පරිත්‍යාග කරන පින්පොත් මේ වගේ දේවල් හුඟ අය ධර්ම ග්‍රන්ථ ලියවනවා අපේ උපාසක උපාසිකාවෝ. කොච්චරද? අන්න ඥාන සංප්‍රයුක්ත වෙන්නේ ඒව උපකාර වෙනවා. ඊළඟ ත්‍රි හේතුක මහා විපාක සිතකින් අපි දැන් උපදින්න ඕන. ත්‍රි හේතු ප්‍රතිසන්දියට උපදින්න ඕන. මොකද ඥාන සංප්‍රයුක්ත කුසල් සිතක් තියෙන විට ඒකට උපකාර වෙනවා ඔන්න ඔය දේවල්. ශ්‍රද්ධාදී ධර්මයන් හොඳ මෝරා වඩන කෙනෙක් බවට පත් වෙනවා. අකුසලයන් කියන දේක් කවදාවත් කරන කුසලස් උපසම්පදා කිව්වනේ. ඒ කිව්ව වගේ කුසල් මොනවද හොයා කරනවා. කිං කුසල ගවේෂීව කුමක්ද කුසලය කියලා ගවේෂණය කරමින් කටයුතු කරනවා. කිං සච්ච ගවේෂීව කටයුතු කරනවා. අකුසලයෙන් ඈත් වෙනවා. නුවණ වැඩෙන කටයුතු තෝරා දෙනවා. සමහර කෙනෙක් දන් දෙනකොට කියන පුළුවන් හාමුදුරන් වහන්සේලාට මතක ශක්තිය වැඩෙන්න මේ කොළ වර්ගයේ හොඳයි, මේ අල වර්ගයේ හොඳයි, මේ පළතු හොඳයි. ආවට ගියාට ඔහි තියෙන දෙයක් තම්බල දුවගෙන යන්නේ නැහැ. කන්න බැරි දෙයක් තිබුණා තම්බල පන්සලට රැගෙන සිරිතකුත් එහෙනම් මේ කියන කුසල් සිත් වල තියෙන දේ අහලකවත් එහෙම දේවල් නැහැ නේද? ඉතින් අන්න ඒ වගේ සිත හරි ප්‍රායෝගිකව කටයුතු කරන්න මෙහෙයවන්න නුවණින් එහෙම හිතන මතලා කටයුතු කිරීම තමයි අපිට ඥාන සංප්‍රයුක්ත සිතක් ඇති කරගන්න පුළුවන් ඉන්නේ. ඉතින් එහෙමනම් පින්නතුල දැන් මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ඇතිව උපදින්න අපේක්ෂා කරන කෙනා දැන් දන්නවා මොකද්ද කරන්න ඕනේ කියලා. එහෙමනම් ඒ ත්‍රි හේතු ප්‍රතිසන්දියක් ඇති උපදින්න පෙරම් පුරන කෙනා, පාරමී පුරන කෙනා ඒවා මම්ගේ අරමුණ දැනගෙන ඥානය ඇති කරගෙන ප්‍රඥාව නුවණ මෙහෙයවමින් කටයුතු කරන්න. එහෙනම් අවසාන මොහොතේ චුතිසිත ඇති වෙන්නේ පින්නතුනේ මෙන්න මේ කිව්ව ධර්මදේශනාව සඳහන් කළ මේ විදියට දස කුසලයේ නිමග්න වන දස පුණ්‍ය ක්‍රියා සිදු කරන අට මහා කුසල් කරන මේ වගේ කින් සත්‍යකින් කුසල ගවේෂීව කටයුතු කරන කෙනා පින්නතුනේ අවසානයේ මොන විදිහේ අපහසුතා මැද රෝග පීඩා මැද යම්කිසි කර්ම බල ශක්ති මත එහෙම වුණත් ඔබේ සිත කිසිම විදියකින් අඩුවක් වෙන්නේ නැහැ. මරණ මොහොතේ ත්‍රි හේතු ප්‍රතිසන්දියක් ඇති වෙන්න පුළුවන් සිතක් ඇති කර ගන්නවා. චුති සිතක් භවාංග සිත ඇති කරගෙන පින්නතුන් මරණයටපත් වෙනවා. ඒ වගේම ඥාන සංප්‍රයුක්ත කුසල් සිතක් ඥාන සංප්‍රයුක්ත සෝමනස්ස සහගත සිතක් ඇතිව පින්නතුන්ට උත්පත්තිය ලැබෙනවා. උත්පත්තිය ලැබුණ ගමන් පින්නතුනේ ඔබට හම්බෙන උපතක් මව්පියෝ ඒ භූමිය
ඒ උපද ලබන ස්ථාන දිව්‍ය ලෝකේ වූවා බ්‍රහ්ම ලෝකේ වේවා කොහේ ගියත් ධර්ම අවබෝධය කරගෙන මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන් තැනකම තමයි ඔබ උත්පත්ති ලබන්නේ. ඉතින් අන්න එහෙමනම් ඒ ගැන සැකයක් හිතන්න එපා. ලෞතර බුදුරජාණන් වහන්සේ කාලේ එක බණපදයක් අහලා නිවන් අවබෝධ කරගත්තු අය ගැන කොතෙකුත් උදාහරණ ඔබ සතු ඇති. එහෙම කරගන්න අපිට පුළුවන්කමක් ලැබුණේ ත්‍රි හේතුක කුසල් මේ සිත් 8 ඇතුව ඉපදුණු පින්වතුන්. ඉතින් ඒ නිසා යම් මේ ජීවිතයේ යම් අඩුපාඩුකම් වෙනවා නම් මේ කුසල් සිතේ තියෙන ස්වභාවය අනුව මේ දේවල් සිද්ධ වුණා කියලා ඔබ තේරුම් ගන්න ඕනේ. එහෙනම් අප පින්වත් හැම දිනාටම ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ඇතුව උපදින්නට මේ සියලු කරුණු කාරණා හැම දිනාටම ඒකාන්ත වශයෙන්ම හේතු ආසනා වේවා. ඒ වගේම හැමෝම කරන පුංචි හෝ කුසල කර්මයක් කරනවා නම් ඒ කුසල් පාරමී පින්කම් හැටියට කරන්න පින්වතුනි. ඔබගේ අවබෝධය සඳහා පාරමී කියන්නේ මොනවද කියලා ධර්මදේශනා මාලාවක් YouTube එකේ වැටෙනවා. ඒව ශ්‍රවණය කරලා කුදු මහත් සීල පින්කම් අන්න එහෙමනම් මේ ඔස්සේ කටයුතු කළොත් ත්‍රි හේතු ප්‍රතිසන්දියක් ඇති උපදින්නත් ඒ ජීවිතය තුළම ධර්ම අවබෝධය සාක්ෂාත් කරගන්නත් අපට වාසනාව ශක්තිය ලැබෙනවා. ඉතින් හොඳ මාතෘකාවක් මේ පින්වතුන් තෝරලා දුන්නේ ධර්ම දේශනා කරන්න කියලා අද ඇහුවේ ඒ පිළිබඳව. ඉතින් පින්වත් හැමෝටම ඒ ත්‍රි හේතු ප්‍රතිසන්දිය ඇතුව උපදින්න යම් කෙනෙක් ප්‍රාර්ථනා කරනවා නම් කටයුතු කරනවා නම් එසේ කටයුතු කරන්නේ ඇත්තන්ට මේ උතුම් ධර්ම දේශනාව මහෝපකාරී වේවා කියලා හැම දිනාටම ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ආකාසට්ඨා චුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු තං සදාති.